හොඳයි හැමදෙනාම සාදු කියලා নমස්කාරය කියන්න පන්සල් සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචකෝ භික්ඛවේ මාතා පිතරෝ අසද්ධේ සද්ධා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති දුස්සීලේ සීල සම්පදාය මච්චරිනෝ ඡාග සම්පදාය දුප්පඤ්ඤේ පඤ්ඤා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති එත්තාවතා කෝ භික්ඛවේ මාතා පිතුන්නං කතංච හෝති පටිකතං චාති. සද්ධාවන්ත පින්තුනි, අද දවසේ මේ පින්වත් හැම දිනාම තමනුත් ධර්ම ශ්‍රවණය කරමින් අන් අයටත් දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙමින් ධර්ම දානමේ මහ පිංකමක් සිද්ධ කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත්තේ ජනවාරි මාස 27 වෙනි දිනට 73 වන ජන්මදිනය යෙදී තිබෙන 2019 වර්ෂයේ දෙසැම්බර් මාසේ 31 වැනි දින පරලෝසපත් වන්නට යෙදුණු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට දයාබර පියාණන් වහන්සේට ආර්.එස්. පෙරේරා පියතුමන් සිහිපත් කරලා එතුමන්ට එතුමන්ගේ භව ගමන සුවපත් වෙන්නට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ ආදරණීය මෑණියන් වහන්සේ මූලිකත්වයේ තබාගෙන අචිනී අරුණ අයේෂා යන මේ දූ දරුවන් ඥාතීන් හිතවතුන් සියලු දෙනා මේක රාශී වෙලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. අද ධර්මදේශනාව තුළින් අපි විශේෂයෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මීට පෙර අවස්ථාවන්හිදී අපි ධර්මදේශනා වලින් වාර කිහිපයක්ම පහදා දීලා තියෙනවා. යම් කෙනෙක් මිය පරලොව යන අවස්ථාවක තමන්ගේ සිත සකස් කරගන්නේ කොහොමද කියලා. මේ යන පුද්ගලයා විසින් මතු භවය සුවපත් කරගන්නට නිවන අරමුණු කරගෙන අපි කොහොමද අපේ සිත සකස් කරගන්නේ කියන කාරණය. අද ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් පැහැදිලි කර දෙන්නට අදහස් කළේ එහෙම තමන්ගේ පියා හෝ මව හෝ අවශේෂ ඥාතිවරයෙක් හෝ මිය පරලොව යන අවස්ථාවේ අපට කොහොමද උදව් කරන්න පුළුවන් මේ යන පුද්ගලයාගේ මනස නිවැරදි තැනක පිහිටුවා ගන්නට. නිවැරදිව මනස සකස් කරගෙන මේ යන්නට ඥාතිවරයෙකුට අපි කොහොමද උපකාර කරන්න කියන කාරණයත් අපි විශේෂයෙන් දැනගෙන තේරුම්ගෙන තිබිය යුතු වෙනවා. ඒ මොකද අපටත් යම් දිනක මේ යන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ යන අවස්ථාවේ සිත සකස් කරගන්නේ කොහොමද කියලාත් අපි වටහාගෙන පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒ වගේම අපේ ඥාතීන් හිතවතුන් වැඩිහිටියන් පමණක් නෙවෙයි ලදරු තරුණ ඒ කොයි කවුරු වුණත් අපේ ඥාතීන් හිතවතුන් ඕනෑ මොහොතක මේ යන්නට පුළුවන්. ඉතින් ශනිකව හදිසි අනතුරක් වෙලා අපි නොදන්නා තැනකදී මිය ගියොත් අපිට කරන්නට දෙයක් නැහැ. නමුත් අපි දන්නා අවස්ථාවක අනුක්‍රමයෙන් මරණයටපත් වෙනවායි කියලා අපිට පෙනෙනවා නම් අසනීපයකින් හෝ වයෝවෘද්ධ භාවයටපත් වීම නිසා හෝ එහෙම නැත්නම් හදිසි අනතුරක් නිසා හෝ ශනිකව මිය පරලොව යන්නේ නැතුව ක්‍රමානුකූලව ටිකෙන් ටික ජීවිතයේ අවසාන අවස්ථාවට ලං වෙනවයි කියලා අපිට පෙනෙනවා නම් ඒ බඳු කෙනෙකුට උදව් කරන්න පුළුවන් අපි බුද්ධිමත් වුණොත්. ඒ නිසාද ධර්මදේශනාවේදී අපි ඒ කාරණයක් මූලික කොටගෙන විශේෂයෙන් මව්පියන්ට අනුග්‍රහ කිරීම වශයෙන්
ඒ අයගේ මනස සකස් කරගන්නට අපි කොහොමද සහාය වෙන්නේ කියන කාරණේ මාතෘකා කොටගෙන අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අදහස් කළේ. ඒ සඳහා අපි මාතෘකා කළේ අංගුත්තර නිකායෙහි දැක්වෙන සූත්‍ර පාඨයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ද්වින්නාහම් භික්ඛවේ නසුප්පතිකාරං වදාමි ඛතමේ සංවින්නං මාතුච පිතුච. මහණෙනි, මේ ලෝකයේහි දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනාට උපකාර කරලා ප්‍රත්‍යුපකාර කරලා කළගුණ දක්වලා කවදාවත් දරුවෙකුට නිම කරන්න පුළුවන් කමක් නැහැ. කවුරුන් දෙදෙනා? මාතුච පිතුච, අම්මා සහ තාත්තා දෙදෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවකින් ඒක කළ හැකි දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තගේ වටිනාකම, අම්මා තාත්තගේ ගුණයට ප්‍රතිඋපකාර කිරීමේ නොහැකි බව පෙන්වන්නට එහිදී උදාහරණයක් දක්වනවා. මහණෙනි, වසර 100ක් ජීවත් වෙන කෙනෙක්, දරුවෙක් වසර 100ක් ජීවත් වෙනවා නම් ඒ අම්මා තාත්තත් ඒ වසර 100 ඒ විදිහෙන් ජීවත් වෙනවා නම් ඒ දරුවා අම්මව එක උරහිසක තියාගෙන තාත්තා අනෙක් උරහිසේ තියාගෙන බිමට නොබස්වාම සියලු අප උපස්ථාන කළත් ඒ අම්මා තාත්තා මල මුත්‍ර පහ කරන ඒවාටවත් බිමට බහින්න නැතුව ඒවත් අර උර මතම තියාගෙන ඒ කටයුතුත් කරන්නට සලස්වනවා නම් අවශ්‍ය කෑම බීම උපස්ථාන සියල්ලක්ම උරහිස් දෙක මත තියාගෙනම සිදු කරනවා නම් මෙසේ වසර 100ක් අම්මා තාත්තට දෙවුර මත තබාගෙන සියලු අප උපස්ථාන කළත් ඒ දරුවවත් අම්මා තාත්තට හැබෑ උපකාරයක් කළාය, ප්‍රතිඋපකාරයක් කළාය, මනවින් කළගුණ දැක්වාය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා. මේක මේ උපමාව ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ උපමාවෙන් දක්වන්නේ එහෙම යම්කිසි කෙනෙකුට කරන්න පුළුවන් වුණත් ඒ තනත්තා මව්පියන්ට සැබෑ සත්කාරයක් කළා වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සප්ත රත්නයන්ගෙන් පිරුණු මේ මහ පොළව, සමස්ත මහ පොළවෙහිම ආධිපත්‍ය, ඒ කියන්නේ සක්විති රජ බව, මේ මුළු පොළවටම අධිපති රාජ්‍යත්වයේහි තමන්ගේ අම්මා තාත්තා පිහිටෙව්වොත් යම් දරුවෙක් විසින් ඒ දරුවාවත් අම්මා තාත්තට සැබෑ උපකාරයක් කළා වෙන්නේ නැහැ, කෘතගුණ සැලකුවා වෙන්නේ නැහැ, ප්‍රතිඋපකාර කළා කියලා සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇයිද එහෙම ප්‍රතිඋපකාර කරලා නිම කරන්නට බැරි? බහුකාරා භික්කවේ මාතා පිතු. මහණෙනි, අම්මා තාත්තා දෙන්න දරුවන්ට බොහෝ උපකාරවන්තයෝ. ඉමස්ස ලෝකස්ස දස්සේතාරු ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරු. මේ ලෝකයට ජනිත කරලා, මේ ලෝකයේ තුල පෝෂණය කරලා, මේ ලෝකේ ජීවත් වෙන හැටි සම්පූර්ණයෙන් ලෝකය අපට ප්‍රකට කරන්නේ අම්මා තාත්තා විසින්. ඉතින් ඒ ගැන කතා කළොත් ඒක දීර්ඝ කාරණයක්. කුමක් නිසාද? අද බොහෝ දෙනා ලඝු කොට හිතන්නේ මේ ලෝකයට බිහි කරපු එක, දසමසක් කුසේ දරාගෙන හිටිය එක, කිරිපවාපු එක, උගන්නපු එක, ඔය වගේ සුළු කාරණා ටිකක් ගැන තමයි හුඟක් දෙනාගේ අවධානය යොමු වෙන්නේ. ඒ සියල්ලටම වඩා අම්මා තාත්තගෙන් මෙතරම්ම අරගෙන තියෙන ණය හැටියට දක්වන්නේ මොකක්ද? මේ මනුස්ස ලෝකේ උපදින්නට අපිට මේ කය සකසලා දුන්නේ. මොකද මනුෂ්‍යාත්ම භාවයේ තියෙන විශේෂත්වය එතනයි තියෙන්නේ. දෙව්ලොව උපදින්නට පුළුවන් පුණ්‍ය ශක්තිය. නමුත් අපට වගේ ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් සහිත ශක්තිමත් කයක් නැහැ. ඒ නිසා ලෝකය අත්දකින්නට බෑ. ලෝකය අවබෝධ කරන්නට එතන තියෙන ඉඩකඩ අඩුයි. තිරිසන් ලෝකේ කය ශක්තිමත් වුණාට සිත ශක්තිමත් නැහැ. සිත ගත එක්වන්ව, සමබරව, ශක්තිමත්ව, තීව්‍රව ලැබපු එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය. බුදු වෙන්නට ප්‍රාර්ථනා කරන පෙරම් පුරන මහබෝසත්වරයෙකුටවත් අම්මා තාත්තගේ සහාය නැතුව මේ කය සකසගෙන මනුලොවට එන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මේ මනුස්ස ලෝකෙට ඇවිත් යම්තාක් යහපත සිද්ධ කරනවා නම්, නිවන් අවබෝධ කරගන්නට, මේ ධහම ප්‍රත්‍යක්ෂ කරන්නට මනස පුහුණු කරනවා නම්, ඒ සියලු අත්දැකීම් සඳහා 50%කින් අපට දායකත්වයේ දරලා තියලා තියෙන්නේ අම්මා සහ තාත්තා. මේ මනස සංවර්ධනය කරන්නට ලබා දීපු දායකත්වය,
මනසින් උසස් කරන්නට ලබා දීපු දායකත්වය, ලෝක ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කරන්නට අවබෝධ කරන්නට ලබා දීපු දායකත්වය, ගුණ නුවණින් වැඩෙන්නට ලබා දීපු දායකත්වය කන්න බොන්න ටිකක් දීලා අඳින්න පළඳින්න දීලා රජසැප දීලවත් එය පියවන්නට පුළුවන් කමක් නැහැ. පියවනවා නම් පියවන්නට පුළුවන් එකම ක්‍රමයකින් පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කුමක්ද ඒ ක්‍රමය? යෝචකෝ භික්කවේ මාතා පිතරෝ අස්සද්ධේ සද්ධා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. මහණෙනි, යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මා සහ තාත්තා ශ්‍රද්ධාව අඩු නම් ඒ අම්මා තාත්තා සද්ධා සම්පත්තියෙහි පිහිටවන්නට පුළුවන්. දැනටම අම්මට තාත්තට සද්ධාව තියෙනවා නම් ඒ සද්ධාව දියුණු කරගන්නට උපකාර කිරීමයි කල යුත්තේ. ඒ ළඟ සද්ධාව නැතිනම්, සද්ධාව අඩු නම් මේ මව්පියන් තුල සද්ධාව පිහිටුවා ගන්නට, සද්ධා සම්පත්තිය ඇති කරගන්නට යම් දරුවෙක් අම්මටයි තාත්තටයි උපකාර කරනවා. දුස්සීලේ සීල සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. මහණෙනි, සීලෙන් අඩු මව්පියන්, එහෙම නැත්නම් සිල්වත්කමක් නැති මව්පියන් සීල සම්පත්තියෙහි පිහිටවන්නට දරුවන් ක්‍රියා කරනවා නම් ඒ සඳහා උනන්දු වෙනවා. මච්චරිනෝ ඡාග සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. මහණෙනි, මසුරු අම්මා තාත්තා කියන්නේ දන් දෙන්නට යොමු වෙලා නැති මව්පියන් දානය සඳහා, පරිත්‍යාගය සඳහා යොමු කරනවා නම්, පොළඹවනවා නම්, මඟ පෙන්වනවා නම්, සහාය වෙනවා නම්, ඒ වගේම දුප්පඤ්ඤේ පඤ්ඤා සම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. මහණෙනි, ප්‍රඥාව අඩු මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටවන්නට, එහි යොදවන්නට යම් දරුවෙක් ක්‍රියා කරනවා නම් අන්නේ දරුවා මහණෙනි කතංච හෝති පටිකතංච. මහණෙනි, ඒ දරුවා අම්මා තාත්තා වෙනුවෙන් සත්කාර කළත් වෙනවා, ප්‍රතිඋපකාර කළත් වෙනවා, අතිරේක සංග්‍රහයක් කළත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අච්චර උරහිස් දෙක මත තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළත් සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න බැරි මහා පරිත්‍යාගය කළා වුණත් අම්මා තාත්තට නිවැරදිව සංග්‍රහ කළා වෙන්නේ නැහැ. මුළු පෘථුවියෙහිම ආධිපත්‍යයට පමුණුවලා රජසැප විඳින්නට, සක්විති රජසැප විඳින්නට සැලැස්සුවත් ඒ මව්පියන්ට දරුවෝ නිවැරදිව උපකාර කළා වෙන්නේ නැහැ. නමුත් මේ කරුණු හතරෙන් සංග්‍රහ කරන්න පුළුවන් නම් සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් අම්මා තාත්තට උපකාර කරන්න පුළුවන් නම් ඒ දරුවා තමයි සැබවින්ම මව්පිය සංග්‍රහය කරන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේන් අදහස් කරන්නේ අර භෞතික වශයෙන් කරන උපකාර වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඒ ටිකත් අවශ්‍යයි. හැබැයි එපමණකින් පමණක් අපේ කාර්යභාරය නිමා වෙන්නේ නැහැ. කුමක් නිසාද? අම්මා තාත්තගෙන් අපි අරගෙන තියෙන ගනුදෙනුව භෞතික හුවමාරුවක් විතරක් නෙමෙයි. මානසික වූද, ආධ්‍යාත්මික වූද ගැඹුරු ගුණාත්මක දායාදයකුයි අපි මව්පියන්ගෙන් ලබලා තියෙන්නේ. ඒකට ප්‍රතිඋපකාර කරන්න නම් මිල මුදලින්, භෞතික සම්පත් වලින් බෑ, ගුණයෙන් සහ නුවණින් ඒ අයට සත්කාර කළොත්, උපකාර කළොත්, ගුණය සහ නුවණ දියුණු කරගන්නට සහාය වුණොත් අන්නේ දරුවන් පමණයි මව්පියන්ට සැබවින් උපකාර කළා වෙන්නේ. දැන් මේ කාරණේ කිව්වහම හුඟා දරුවන් මේක මේ පිළිබඳව හිතනවා, කල්පනා කරනවා. හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නට ගිහිල්ලා බොහොම ගැටලු මතු කරගන්න. ඒ මොකද දැන් මේ කාරණේ අහනකොට දරුවන්ට හිතෙනවා ටිකක් සද්ධාව තියෙන, ධර්මයට කැමති දරුවන්ට හිතෙනවා එහෙනම් අපේ අම්මලා තාත්තලා කොහොම හරි ගුණධර්මයට යොදවන්න ඕන. කොහොම හරි යොදවන්න ඕන කියලා අපි හිතුවට අපට ඕන විදිහට අම්මා තාත්තා යොදවන්නට බෑ. මොකද ඒගොල්ලෝ සසරේ ආපු ස්වභාවයක් තියෙනවා. ඒගොල්ලන්ට ඇබ්බැහි වෙච්ච, හුරු වෙච්ච රටාවක් තියෙනවා. අනිත් එක දැන් ඒගොල්ලෝ වයෝවෘද්ධ වෙලා, ඒගොල්ලන්ගේ ජීවිතේ දැන් අවම වශයෙන් 4න් 3ක්වත් දැන් ගත වෙලා ඉවරයි. එතකොට එහෙම වෙනකොට ඒගොල්ලෝ සාංශාරික වශයෙන් ඇති කරගෙන ආපු හුරු පුරුදු ඇබ්බැහි, මේ ජීවිතේ ඒගොල්ලන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, රුචි අරුචිකා ඒවා එක පාරටම අපට ඕන වෙච්ච පමණට වෙනස් කරන්න හදන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. දැන් කෙනෙක් ಗುಣධම්මකට යොමු කරනවා කිව්ව ගමන් අපිට හිතෙන්නේ අපි හදාගෙන ඉන්න, අපි ಗುಣධමයි කියලා හදාගෙන ඉන්න අච්චුවට අනිත් අය රිංගවන්න තමයි අපි බලන්නේ.
එහෙම රිංගවන්න බැරි නම් ඒක ඊට පස්සේ ඒකට දඟලනවා, ගැටෙනවා, හැපෙනවා. අර තියෙන ඇයි හොඳයිකමත් ඊට පස්සේ නැති කරගන්න. ඊට පස්සේ අම්මා තාත්තා තුළ සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව නෙමෙයි තියෙන ගුණයත් නැති කරලා තියෙන ප්‍රඥාවත් මොට කරලා දරුවොත් එක්කත් ගැටිලා ද්වේෂ සහගතව මිය යන්නට සලස්සනවා නම් ඒක දරුවන් විසින් කරගන්න අලාභයක්, අපරාධයක්. ඒ නිසා අම්මා තාත්තා ගුණධමයට යොමු කරන්නට ඕන වෙච්ච පමණටම අපට ඒක කරන්න බෑ. ඒකට අපි බොහෝම ප්‍රඥා සම්පන්නව, උපායශීලීව කටයුතු කළ යුතු වෙනවා. අපි බොහෝ අවස්ථාවල ධර්මදේශනාවලදී පැහැදිලි කරනවා අපට යමක් කරන්නට නම් කෞශල්‍යයන් තුනක් තියෙනවා. කෞශල්‍ය කියලා කියන්නේ හැකියාවන්. මොනවද හැකියාවන් තුන? ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ඒ අදාළ පරමාර්ථ සාධනය සඳහා සාධක වෙන්නේ මොනවද කියලා නිවැරදිව හඳුනා ගැනීම ආය කෞශල්‍ය. ඒකට බාධක වෙන්නේ මොනවද කියලා හඳුනා ගැනීම අපාය කෞශල්‍ය. බාධක දුරු කරලා සාධක මතු කරලා අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වෙලා අදාළ පරමාර්ථය වෙත අනුක්‍රමයෙන් යොමු කරන්නේ, අදාළ පරමාර්ථය සඵල කරගන්නේ කොහොමද කියලා අවස්ථාවෝචිතව දක්ෂ වීම උපාය කෞශල්‍ය. ඉතින් අපි ගොඩක් දෙනෙකුට සද්භාවය තියෙනවා. සද්භාවයෙන් තමයි අම්මා තාත්තා එතනට යොමු කරන්න හදන්නේ. හැබැයි අර ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය නැතිනම් ඒ හොඳ දේ කරන්නට ගිහිල්ලාම ප්‍රශ්න ඇති කරගන්න. දැන් අම්මා තාත්තා සම්බන්ධව විතරක් නෙවෙයි දරුවෝ සම්බන්ධවත් ඔය කලබගෑනියම වෙනවා. බිරිඳ සැමියා සම්බන්ධවත් ඔය කලබගෑනියම වෙනවා. සමහර භාර්යාවන්ට ඕන වෙනවා තමන්ගේ සැමියා ධම්මකට යොමු කරන්න. එතකොට සැමියා ඊතරම් ඒවට යොමු වෙලා නැහැ කියලා තමන්ට හිතෙනවා නම් ඒ ඉතින් තමන්ගේ තීරණය මතනේ. එතකොට මේ බාහිර කටයුතු වලට සමාජ සේවයට විතරයි යොමු වෙලා තියෙන්නේ. පන්සල් යන්නේ නැහැ, සිල් ගන්න නැහැ, ගුණධම් වඩන්නේ නැහැ, භාවනා කරන්නේ. ඒ නිසා එතනට යොමු කරන්න ඕන කියලා හිතෙනවා. ඒක හොඳ අදහසක්, සත්පුරුෂ අදහසක්. හැබැයි එහෙම කරන්න කියලා අර ස්වාමියා අකමැති දෙයම නැවත නැවත කරන්න කියලා බල කරන්න ගියොත් ගුණධම් වැඩිම කෙසේ වෙතත් බිරිඳත් අප්‍රසන්න වෙන එකයි වෙන්නේ. ඒක මේ මනසේ ස්වභාවය පින්නතුනි. අපි අකමැති දෙයකට යම්කිසි කෙනෙක් නැවත නැවත බල කරනවා නම්, පොළඹවන්න හදනවා නම්, උදේ ඉඳන් රැය වෙනකන් කොච්චර හරි ඒකම කියවනවා නම් එතකොට එපා වෙනවා. අප්‍රසන්න වෙනවා. ඒකෙන් එතකොට සමගි සම්පන්න බවක්වත්, ගුණාත්මක බවක්වත් නෙවෙයි ඇති වෙන්නේ, තව ටිකක් දුරස් වීම. දරුවෝ සම්බන්ධවත් එහෙමයි. දරුවන් හදන්නට කටයුතු කරන දවසක් ඔය අපේ හිතවත් මහත්මේ පන්සලට ඇවිදින් කතා කරනකොට කිව්වා, "හාමුදුරනේ ඔබ වහන්සේගේ අර CD තැටියක් තියෙනවා ධර්මදේශනා 200ක් විතර තියෙන. ඒක මම නිතර අහනවා. එතකොට මම දැන් CD තැටියක් වෙනම ගත්තා තව එකක්. මොකටද? දැන් ඉදිරි නිවාඩු කාලේ එන්නේ අපේ පුතාට එක දවසකට එක බණක්වත් අහන්න කියලා කොහොම හරි යොමු කරන්න." පස්සේ මම කිව්වා දරුවන්ට එහෙම බලපෑම් කරන්න යන්න එපා. එතකොට මේ මහත්තයා ඉතින් හාමුදුරුවෝමනේ කියන්නේ මේ බණවලදී දරුවෝ සකසන්න ඕන, දරුවන්ට නිවැරදි මඟ පෙන්වන්න ඕන, ඒක මව්පියන්ගේ යුතුකමක් කියලා. මම කිව්වා එහෙම කියනවා තමයි. ඉතින් එහෙනම් ඉතින් ඒගොල්ලන්ට බණ අහන්න සලස්සන්න නැතුව කොහොමද එහෙම කරන්නේ? මම කිව්වා දරුවෝ කියන්නේ බණ අහන්න සූදානම් පිරිසක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මනස තියෙන්නේ වෙනත් තැනක. ඒතකොට ඒගොල්ලන්ට ධර්මයේ ගැන රුචිකත්වයක් අප විසින් ඇති කරන්න ඕන. නිවාඩු කාලේ අනිවාර්යෙන් බණක් අහන්න ඕන කියලා බල කළාම පොඩි එකාට බණ තිත්ත වෙනවා එතකොට. ඒතර එහෙම වුණොත් ඒ දරුවා සම්පූර්ණයෙන් ධර්මයෙන් ඈත් වෙන්න ඒකම හේතුවක් වෙන්න පුළුවන්. ඒසයි එහෙම නෙමෙයි අපි උපායශීලී වෙන්නට ඕනේ. ඒ දරුවන්ට ප්‍රිය විදිහට ඒක දෙන්න. සබංකව මුලින්ම ඒගොල්ලන්ට ටිකක් ඇහෙන්න දාලා තියන්න. ඊට පස්සේ ඒකේ කියන කාරණා අරගෙන පුංචි පුංචි දේවල් විස්තර කරලා දෙන්න. ඊවෙන් Tamanට ලැබෙන ප්‍රතිලාභ ගැන කියන්නේ. එහෙම ඒගොල්ලන්ට රුචිකත්වයක් ඇති වෙන හැටියට ඕන ටිකෙන් ටික පොළඹවන්න. එතකොට ඒගොල්ලෝ කවදා හරි ඒගොල්ලොම හොයාගෙන අහයි. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕන. තව කෙනෙක් යොමු කරනකොට අපට ඕන වෙච්ච පමණට ඒගොල්ලෝ යොමු කරන්නට බෑ. දවසක් ඔය වගේ ඔය පන්සලට ආපු තරුණ යුවලක් පොඩි දරුවෙකුත් එක්කලා පන්සලේ තියෙන වෙනම තැනක් තියෙනවා බාහිර අය ආවහම කතා බහ කරන්න. ඉතින් මම එතනට ඇවිල්ලා පුටුවේ වාඩි වුණා. අර දෙදෙනත් බංකුවේ වාඩි වුණා. දැන් අපි කතා බහ කරනවා ධර්ම කාරණයක්. අර පුංචි දරුවා ඇවිදින් අම්මා ළඟට ඇවිල්ලා අම්මේ එළියට යන් කිව්වා. අම්මා පුතේ කෑ ගහන්න නැති ඉන්නකො මේ හාමුදුරුවොත් එක්කලා කතාවක් නෙමෙයි වටින ධර්ම කාරණයක්. පුතත් උහම වාඩි වෙන්නකො අහගෙන ඉන්නකො
කියලා කිව්වා. ඊට පස්සේ ටිකක් වෙලා බලන් හිටියා පොඩි එකාට හරියන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා ළඟට ගියා. තාත්තේ එළියට කිව්වා තාත්තත් ඊට පස්සේ පුතේ සද්ද කරන්නේ නැතුව ඉන්නකො මේ වැදගත් කතාවක් නේ කරන්නේ කියලා පොඩි එකාව ඉඳ ගැස්සේ. වරක් දෙකක් අම්මා ළඟට ගියා තාත්තා ළඟට ගියා හරියන්නේ ආපු ගමන් ගැහුවා මට පයින් එක. ඊට පස්සේ දැන් අම්මයි තාත්තයි දෙන්නම කලබල වුණා. පුතේ හාමුදුරන්ට ගහන්නේ මං කව දරුවට සැර කරන්න එපා මුකුත් කරන්න එපා අපේ වැරද්ද. අපි තුන් දෙනාම යමු එළියට. ඒ මොකද දරුවගේ මනස තේරුම් ගන්න. දැන් දරුවා බැලුවා ගෙදර ඉන්නකොට අම්මට කතා කළාම අම්මා ඇවිල්ලා උස්සලා කරකවලා මූණ ඉඹලා ඉතින් එයාට අනුකූල වෙනවා. තාත්තට කතා කළාම තාත්තා ගෙදරදී අනුකූල වෙනවා. දැන් තාත්තා අනුකූල වෙන්නේ නැහැ අම්මා අනුකූල වෙන්නේ නැහැ. මොකද්ද කියලා දරුවා කල්පනා කළා මේ මෙයා නොනවත්තම කතා කරන එක තමයි ප්‍රශ්නේ. දරුවා දැනගත්තා දැන් මෙතන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් යාට දැනෙන හැටියට එතනටයි පාර දෙන්න නැත්te කියලා එයා කල්පනා කළා. එක පැත්තකින් ඒ දරුවා බුද්ධිමත්. අනිත් පැත්තෙන් එයාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න එයා කොහොම හරි ක්‍රියාත්මක කරනවා. එතකොට අපි ඒ දරුවාගේ අවශ්‍යතාවය හඳුනාගන්නේ නැතුව එතනදි තරවටු කළා නම් එහෙම ආයේ කවදාවත් පන්සලට එක්කන් එන්න හාමුදුරුවෝ දකින්න ඒ දරුවා අකමැති වෙන්න පුළුවන්. ඊපස්සේ අපි සියලු දෙනාම එළියට ගිහිල්ලා කතා කරනවා. දැන් පොඩි දරුවාට එළියේ වැල්ලේ මිදුලේ හැම තැනම දුව පැන ඇවිදින්මින් හිටියා. ඉතින් අපි අදාළ කතා බහ ඉවර කරලා නිම වෙනකොට දරුවා ඇවිල්ලා මගේ කකුල් දෙකම අල්ලලා දන ගහලා වැඳලා ගියා. එතකොට මේ උදාහරණ හැටියට මේ කිව්වේ පොඩි දරුවන්ගේ මනසත් විශේෂයෙන් වැඩිහිටියන්ගේ මනසත් දෙකම ගැන අපි බොහෝම ප්‍රවේශම් වෙන්නට ඕන. ඒ අය අපට ඕන හැටියටම නම්මන්න පහසු නැහැ. ඒ නිසා පරිස්සමින් ඒගොල්ලෝ සිතන පතන රටාව, ඒගොල්ලන්ගේ ආකල්ප, ඒගොල්ලන්ගේ රුචි අරුචිකම්, ඒගොල්ලන්ගේ ඇබ්බැහි, ඒගොල්ලන්ට වටහා ගන්න පුළුවන් ප්‍රමාණය ඒ සියල්ලක් තේරුම් අරගෙන ඕන අන් අයව නිවැරදි මඟට යොමු කරන්න. ඒ නිසා මව්පියන් තුළ සද්ධාව, ත්‍යාගය, ප්‍රඥාව, සීලය මේවා ගොඩනගන්නට ඕන. හැබැයි බොහොම ප්‍රවේශම. දැන් ඔය අපි දන්න තව මහත්මයෙක් විදේශ රටක රැකියාවක් කරමින් ඉඳලා එහෙන් අස් වෙලා ලංකාවට ආවා අම්මා ගුණධම් මගට යොමු කරන්න ඕනේ කියලා. හැබැයි රස්සාවෙන් අස් වෙලා එන්න ලැහත් වෙනකොට මම කිව්වා දෙවරක් හිතලා බලලා ඔය වැඩේ කරන්න කියලා. මොකද දුරින් ඉඳගෙන කරුණු කියනකොට අම්මා තාත්තත් ඒවා ගන්න ටිකක් ලෑස්ති. හැබැයි ළඟ ඉඳගෙන ගෙදර ඉඳගෙනම උපදෙස් දෙන්න ගියන් පස්සේ ඒ දරුවා අප්‍රසන්නම කෙනා බවට පත් වෙන්නත් පුළුවන්. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි දකිනවානේ ඈතින් ඉඳගෙන අවුරුද්දකට සැරයක් ඇවිල්ලා මොනවා හරි ටිකක් ගෙනත් දීලා කතා බහ කරලා එහෙම යනකොට ඒ දරුවත් එක්ක ගැටෙන්න තියෙන අවස්ථා අඩුයිනේ. අර ගෙදර ඉන්න දරුවා හැමතිස්සෙම බෙහෙත් ටික බිව්වද කෑම කෑවද දැන් ගිහින් නිදා ගන්න දැන් මහන්සි වෙන්න එපා ඔය ඇවිදින්න එපා දැන් වල යන්න කොහොම හැමතිස්සෙම බාධා කරන්නේ ගෙදර ඉන්න කෙනාට. ඒතර අර අකමැති දේවල් කරන්න කියන්නේ කැමති දේවල් කරන්න එපා කියන්නේ හැමතිස්සෙම බාධා කරන්නේ ළඟ ඉන්න කෙනා. ඒතර ළඟ ඉන්න කෙනත් එක්කලා රුචිකත්වයකට වඩා ගැටෙන ගතියකුයි ඇති වෙන්නට වැඩිපුර ඉඩ තියෙනවා. මේක ස්වභාවික දෙයක්. ඒක මව්පියෝ සහ දරුවෝ අතර, බිරිඳ සහ සැමියා අතර, මිතුරන් අතර ඕන කෙනෙක් අතර වෙන්නට පුළුවන් මේ ප්‍රත්‍යජන මනසේ ස්වභාවය තමයි ළඟින් ඉන්නකොට හොඳට වඩා අඩුපාඩුව තමයි වඩා ප්‍රකටව පේන්නේ. ඒ නිසා මව්පියන් නිසිමඟට දහම්මඟට යොමු කරනකොට අපි දුරින් ඉඳගෙන දෙයක කරන්නේ ළඟින් ඉඳගෙන දෙයක කරන්න කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. දුරින් හිටියත් ළඟින් හිටියත් එයාගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන මනෝභාවයන් තේරුම් අරගෙන පරිස්සමින් අපි ඒ අය අනුක්‍රමයෙන් දහම්මඟට යොමු කරන්නට වෑයම් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ජීවිතේත් අපි හුඟක් වෙලාවට අපේ මව්පියෝ තාත්තා දැන් මිය ගිහිල්ලා වසර දැන් 11ක් විතර වෙනවා. අම්මා තවම ජීවත් වෙනවා. දැන් වයස අවුරුදු 83ක් වෙනවා අපේ අම්මට. හැබැයි තවමත් මම අම්මට අවස්ථා සලස්සලා දෙනවා ටිකෙන් ටික ධර්මයේ ප්‍රගුණ කරා. ඒ අයට දැනෙන්න ඕන අපි ඒ අයට හිතවත්. අපි ඒ රැක බලා ගන්නවා. අපි ඒ අයට අහුම්කම් දෙනවා කියලා දැනෙන්නත් ඕන. හැබැයි යම් යම් අවස්ථාවලදී අපි ඒගොල්ලෝ හරියට මේක පුරුදු පුහුණු වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නත් ඕන. ඒක ඉතින් භික්ෂුවක් හැටියට අපිට ඒක කරන්න ඉඩ කඩ වැඩි ගිහියෙකුට වඩා.
ගිහියෙක් හැටියට Tamante ඒක තනියෙන් කරන්න බැරි නම් සමහරලාට දරුවෙක් හැටියට දේවල් කියන්න ගියාම කොච්චර හොඳ දේ කිව්වා වුණත් අම්මා තාත්තා ඒක ගන්න ලෑස්ති නැති වෙන්න පුළුවන්. මොකද දරුවා කියන ස්වභාවයෙන්. ඒගොල්ලන්ට අපි කොච්චර ලොකු මහත් වුණත් කොච්චර දැනුගත්කම් තිබුණා වුණත් ඒගොල්ලන්ට තාම අපි පවුලේ බාල දරුවා නම් අපි පොඩි එකා කියන සංඥාවෙන් තමයි ඒගොල්ලෝ ගන්න. එතකොට අපි කියන දේ කොච්චර වටිනා ධර්ම කාරණයක් වුණත් ඒගොල්ලෝ ඒක එකවර ගන්න සූදානම් නැහැ. එහෙම තැන්වලදී අපි උපායශීලී වෙන්නට ඕන. දන්නා ස්වාමින් වහන්සේලා යොමු කරලා හරි එහෙම නැත්නම් වෙනත් වැඩිහිටි කල්යාණ මිත්‍රයෙක් යොමු කරලා හරි වෙනත් කෙනෙක්ගේ මාර්ගයෙන් හරි ඒ අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට අපි උපායශීලී වෙන්නට ඕන. ඒ වගේම විටින් විට ඒගොල්ලන්ට ප්‍රායෝගිකව ඒ පුරුදු පුහුණු කරන දේවල් වල ප්‍රයෝජනේ ප්‍රතිඵලයේ ලැබෙන බව ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්නට ඕන. ඒ වගේම ඒ තුල වැඩෙනකොට අපි ටිකෙන් ටික අගය කරන්නට ඒ අය තුල සද්ධාව වැඩෙන හැටි නැවත නැවත මතු කරලා සිහි කරලා ඒක අගයන්නට. එතකොට සිල්වත්කම් පරිත්‍යාගශීලී බව ප්‍රඥාව වැඩෙන බව ඒගොල්ලන්ට ඒත්තු ගන්නලා නිතර නිතර ඒක අගය කරන්නටත් අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට තමයි වඩාත් ඒ අය සතුටින් තෘප්තිමත් ඒවට යොමු වෙන්නේ. හරියට මේකයි මම උදාහරණයක් හැටියට කිව්වේ අර පොඩි දරුවෙක් සකසනවා වගේ තමයි වයෝවෘද්ධ කෙනෙක් සකස් කරනකොට හරියට පරිස්සමින් අපි එතනට මඟ පෙන්වීම කරන්නට ඕන. ඉතින් ඒ සියල්ල කරන්නට අපි තේරුම් අරන් ඉන්නට ඕන සද්ධාව කියන්නේ මොකක්ද? සීලය කියන්නේ මොකක්ද? ත්‍යාගය කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මොකක්ද? මව්පියන්ට හුරු කරන්න ඉස්සෙල්ලා අපි හුරු කරන කෙනා දැනගෙන ඉන්නට ඕනේ. දැන් අපිට සමාජයට මඟ පෙන්වන්න පුළුවන් වෙන්නේ අපි ඒවා පිළිබඳ හොඳ පුළුල් දැක්මක් තියනවා නම් තමයි. දැන් සද්ධාව කියලා සමහරු හිතාගෙන ඉන්නේ පන්සල් යන එක, නිතරම බණ අහන එක, නිතරම පින්කම් කරන එක, නිතරම හාමුදුරුවන්ට වඳින පුදන එක, නිතරම දන් දෙන එක, නිතරම භාවනා කරන එක, අන්න ඒ වගේ යම්කිසි දේවල් ටිකක් හිතාගෙන ඉන්නවා මේවා තමයි සද්ධාව. නෑ පින්නතුනි, ඒ සද්ධාව ප්‍රකට වෙන අවස්ථා. ඒ සිදුවීම් හැටියට සද්ධාව ප්‍රකට වෙනවා. සද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණ දැන පහදින ගතිය. ධර්මයේහි ගුණ දැනගෙන පහදින ගතිය. සංඝ රත්නයේහි ගුණ දැන පහදින ගතිය. එතකොට මේක මනසේ ඇති වෙන පරිවර්තනය. ඒක ප්‍රකට වෙන අවස්ථා තමයි අර සිල් සමාදන් වෙන, භාවනා කරන, දන් දෙන, වික්ෂුන් වහන්සේලාට වන්දනා කරන, පින්කම් කරන ඒ කටයුතු තුළින් තමයි මේක මතුවලා පෙනෙන්නේ අපිට. හැබැයි ඒක මතුවලා පෙනුනේ නැහැ කියලා අපි හැමතිස්සෙම ඒක මතු කරන්නම දඟලන්න යන්න ඕන නැහැ. ඊය කොයි පැත්තටද කැමති? කැමති පැත්තෙන් ඉදිරියට යන්න සලස්සන්නට ඕන. හැබැයි ඒ කරන කටයුත්ත නිවැරදිව හඳුනාගෙන කරන්න. දැන් අපේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ තාත්තා ඒ මුල් කාලේ සිල් ගන්න කියලා කවදාවත් එහෙම ගිහිල්ලා නැහැ. මං හිතන්නේ ගෙදර ඉන්න කාලේ. මම දන්න තරමේ. භාවනා කරන්න කියලා කොහොමවත්ම එහෙම ගිහිල්ලා නැහැ. හැබැයි තාත්තා හැම පොයකටම පන්සල් යනවා. ගිහිල්ලා යට සිල් ගත්තු අයට දානේ ටිකද, ගිලම්පස ටිකද, ඒ සියල්ල කල්ැතුව සූදානම් කරලා ඒ ඔක්කොටම සම්බන්ධ වෙනවා. එතකොට අපිට බැලුව බැලමට පේන්නේ තාත්තා තුල එහෙම සිල්වත්කමක් නැහැ, එච්චර ඒවට ಗುಣධහමට යොමු වීමක් නැහැ වගේ තමයි පේන්නේ. හැබැයි අපි තේරුම් අරන් හිටියා තාත්තට සද්ධාව තියෙනවා, තාත්තා ළඟ යම්කිසි ප්‍රතිපත්තියක්, යම්කිසි සීලයක් තියෙනවා. ඒ වගේම තාත්තට යමක් කිව්වහම වටහා ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි අර සද්ධාව අධික ගතියක් එහෙම ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතයේ අවසාන කාලේ අපි තාත්තට යෝජනා කළා දැන් තාත්තා ඔය ගෙදර දොරේ වැඩ කටයුතු බදාගෙන ඉන්න ඕනේ. දැන් අපේ පවුලේ 9 දෙනෙක්, මම බාලම. ඉතින් මම පැවිදි වුණා. එතකොට අනිත් 8 දෙනාම ආවාහ විවාහ කරලා දුන්නාට පස්සේ දැන් ඉතින් තාත්තගේ කටයුතු නිමයි. ඒ නිසා දැන් ඒව පැත්තකින් තියලා දැන් මේ පන්සලට ඇවිල්ලා ටිකක් හාමුදුරුවන්ට එහෙම අපෝපස්ථාන කරගෙන ඉන්න. තාත්තා ඒක පිළිගත්තා. මට ඇත්තටම වුණුනේ තාත්තා දිනපතාම ටික ටික හරි මත්පැන් බොණ්ඩ යමු වෙලා හිටියා. ඉතින් ඒකෙන් ගලව ගන්නයි මට විශේෂයෙන් ඕනේ. පස්සේ පන්සලට ආවට පස්සේ මත්පැන් බීමත් සම්පූර්ණයෙන් නවත්තලා හාමුදුරන්ට අපෝපස්ථාන. ඊට පස්සේ හැම පොයේටම සිල් ගන්නවා. භාවනා වැඩසටහන් වලට නම් එච්චර යන්නේ නැහැ. වාඩි වෙලා වැඩි වෙලා ඉන්නම හරුයි කියලා. නමුත් ටික ටික තාත්තා තුළ අර ගුණාංග වැඩෙන්න අර එතෙක් තිබුණු කරුණු හොඳට අවදි කරන්නට පුළුවන් වුණා.
අර පන්සලේ හිටපු කාලයත්. ඊට පස්සේ තාත්තට පිළිකා රෝගයක් හැදුනා. අන්තිම කාලේ ටික අපිට බොහෝම සමීප වෙලා හිතවත් මට්ටමේ. මොකද තාත්තට අන්තිමට දැනුණා අපි තමයි උදව්වට ඉන්න එකම කෙනා කියලා. කොච්චර දරුවෝ හිටියා වුණත් ඒ පැවිදි වෙච්ච දරුවා තමයි ධර්මානුකූලව පිහිට වෙන්න පුළුවන් එකම කෙනා. ඉතින් ඒ ගෞරවය සහ ඒ විශ්වාසය අපි අතර අපි තියාගෙන හිටියා. නිකන් තාත්තා පන්සලේ හිටියා කියලා වුණත් මම අනවශ්‍ය විදිහට විහිළු තහලුවක්වත් කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි ගැන ලොකු ගෞරවයක් තුන. ඒ නිසා අවසාන අවස්ථාවේ ටිකෙන් ටික කරුණු කියලා අපිට පුළුවන් වුණා තාත්තගේ මනස සකස් කරන්න. ඉතින් මම හිතන්නේ මේ අචිනි මහත්මියත් විශේෂයෙන් මේ පියාණන් මේ යන අවස්ථාවේ එතුමිය ගොඩක් උනන්දු වුණා ඒ විදිහට පියාණන්ගේ සිත සකස් කරන්න. මොකද ඒ අපේ ධර්මදේශනත් කල්ැතුව අහලා තිබිච්ච නිසා ඒවා හොඳට මනසේ ධාරණය කරගෙන හිටපු නිසා මේ අනිත් දරුවොත් එක්කලා මෑණියොත් එකතු කරගෙන ඉතින් පියාණන්ගේ සිත සකස් කරලා යහපත් ගතියකට පැමිණෙන්න අපිට මේ භව ගමන මෙතනින්ම නිමා කරන්න පුළුවන් නම් තමයි හොඳ. නමුත් එහෙම කරන්න සම්පූර්ණයෙන් තෘෂ්ණාව දුරු කරලා තියෙන්න ඕනේ, කෙලස් නැසලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තවත් එක් භවයක හරි අපි උපදිනවා. අඩුම තරමින් අපි සෝවන් ඵලයටවත්පත් වෙලා තියෙනවා නම් අපි දුගතිගාමී වෙන්නේ නැහැ. ඒතර සෝවන් ඵලයටවත්පත් වෙලා නැතිනම් අපිට අවිනිශ්චිතයි අවසාන අවස්ථාවේ සිහිපත් වෙන මනෝභාවය කුමක් වෙයිද කියලා. හැබැයි අපිට අන්න එතනදි තමයි සහාය වෙන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්. ඊයට කොහොමද මනස සකස් කරගන්නේ කියලා. ඉතින් එහෙම හැබැයි කරන්න පුළුවන් වෙන්නේ මරණාසන්න මොහොතේ අපි අපේ සංඥා හඳුනා ගන්නට තරම් සිහි කල්පනාව මේ යන කෙනාට තියෙනවා නම් විතරයි ඒ උදව්ව කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ධර්මයේ සඳහන් වෙනවා කෙනෙක් මරණාසන්න වෙනකොට කර්මයේ මතුවෙන ක්‍රම කිහිපයක් තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. ගරුක කර්ම කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සිද්ධ කරගත්තු කුසල් හෝ අකුසල් හෝ බරපතල දේවල් තමයි මුලින්ම ඉස්මතු වෙලා එන්නේ. අකුසල් කර්ම වලින් බරපතල මේවා තමයි ආනන්තරේ පාප කර්ම. මාතෘ ඝාතනේ, පිතෘ ඝාතනේ, රහතන් වහන්සේලා ඝාතනේ, බුදුවරුන්ගේ ලේසල වීම, සංඝ බෙහෙද. ওই වයින් එකක් හරි කරලා තියෙනවනම් අනිත් මොන තරම් කුසල් අකුසල් තිබුණත් මරණාසන්න මොහොතේ ඍජුවම ඒ කර්මය තමයි ඉදිරිපත් වෙන්නේ. ආනන්තර පාප කර්මයේ ස්වභාවය ඒකයි. එහෙම ඉදිරිපත් වෙලා ඒකාන්තයෙන් ඊළඟ භවයේ නිරය උපදින තැනට මනස සැකසෙන. ඒක වළක්වන්න බෑ, බුදු කෙනෙකුටවත් ඒක නවත්තන්න බෑ. ඊළඟට කුසල පක්ෂයෙන් නම් ධාන කුසලය මතුවෙනවා. ඊළඟට සෝවාන් ඵලයටවත්පත් වෙලා තියෙනවා නම් ඒ ඵලගාමී බව. ඵලගාමී වෙච්ච පුද්ගලයා මොන විදිහෙන් මරණයටපත් වුණත් කිසිදාක දුගතියක උපදින්නේ නැහැ. සිහියෙන් මැරුණත් අසිහියෙන් මැරුණත් සෝවාන් ඵලයටපත් වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයා කිසිම කාලයක දුගතියක උපදින්නේ නැහැ. එතකොට මේවා නිශ්චිත කාරණා. ධානයක් උපදවාගෙන හොඳට ප්‍රගුණ කරගෙන තියෙනවා නම් අවසාන මොහොතේ ධාන කුසලයේ තමයි සිහිපත් වෙන්නේ. ඒ ධානයත් එක්කලා තමයි කලුරිය කරන්නේ, එකෙන් පිරිහිලා නැතිනම්. එතකොට කුසල පක්ෂයෙන් ධාන මාර්ගඵල, අකුසල පක්ෂයෙන් ආනන්තරය පාප කර්ම. ඉතින් අපිට ওই දෙකම නැතිනම් අකුසල පක්ෂයේ ගරුක කර්මත් නැතිනම් කුසල පක්ෂයේ ගරුක කර්මත් නැතිනම් ඊළඟට මතුවෙන්නට තියෙන පහසුම කර්මය තමයි ආසන්න කර්මය. ඉතින් ආසන්න කර්මය කියලා කියන්නේ ඒ මිය යන අවස්ථාවේ හෝ ඒ දිනේ හෝ ඊට ආසන්න දිනවල මනසට තදින් කාවැදිච්ච දේවල්, හොඳ හෝ නරක. ඒවා අතීතයේ සිද්ධ වෙන්නටත් පුළුවන්, ඒ වෙලේ සිද්ධ වෙන දේවල් වෙන්නටත් පුළුවන්. ඉතින් සිහි කල්පනාව නැතිනම් අපිට එතෙන්දී උදව් කරන්න අමාරුයි. එතකොට ඉතින් මනසේ සටහන් වෙලා තියෙන මොකක් හරි ආසන්න දෙයක් තමයි මතුවෙන්නට ඉඩ කඩ තියෙන්නේ. ඒ කියන්නේ සිහි නැහැ කියන්නේ සිත නැහැ කියන එක නෙමෙයිනේ. සිහි නැහැ කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් බාහිර අරමුණු ගන්නෙ නැහැ. ස්නායු පද්ධතිය මොළය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ තනත්තාගේ සිත නැවත නැවත පහළ වෙන නම් අරමුණක් ගන්න ඕනනේ. අරමුණු නැතුව සිත් පහළ වෙන්නේ නැහැනේ. හට ගන්නා සිත වහා භාවයට යනවා. යලිත් අරමුණක් ගනිමින් තමයි සිත් පහළ වෙන්නේ. එතකොට දැන් ඉන්ද්‍රිය හරහා අරමුණු ගන්න බැරි වෙනකොට ඒ පුද්ගලයාට අරමුණු ගන්න පුළුවන් කොතනින්ද? මනසේ පෙර සටහන් වෙච්ච සංඥා. එතකොට සිහින දකින්නාසේ අර මනෝ භාවයන්ම නැවත නැවත යලි මතුවේවි අරමුණු කරන්න පටන්. ඉතින් එහෙම සිහි කල්පනාවෙන් තොරව හිටියොත් අපට උදව් කරන්න බෑ. මේ යන තැනත්තා සිහි කල්පනාවෙන් යුක්තව ඉන්නවා නම්, කන ඇහෙනවා නම්, ඇස් පේනවා නම්, අපි කරන කියන දේ දැනෙනවා නම් අපිට ගොඩක් පුළුවන් උදව් කරන්න. ඒ අයට
හොඳ කුසලයක් සිහි කරගෙන සතුටු සිතින් මේ යන්නට. හැබැයි එහෙම කරනකොටත් අපි හොඳ විචක්ෂණ බවකින් කටයුතු කරන්නට ඕන. මොකද මේ යන අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ මනස සකස් කරන්න උදව් වෙන්න පුළුවන් වෙන්නේ චරිතය ගැන, ඒ පුද්ගල ස්වභාවය ගැන, සිතුම් පැතුම් ගැන, ආකල්ප ගැන හොඳ වැටහීමක් තියනවා නම් විතරයි. එහෙම නැතුව උදව් කරන්න ගියොත් අපේ උපකාරයම කන පිටට යන්නත් පුළුවන්. දැන් අපේ ජීවිතේ ඕන තරම් අපිට එහෙම අත්දැකීම් තියෙනවා. එක අවස්ථාවක ඔය අපේ දායක පවුලක තාත්තා කෙනෙක් වයෝවෘද්ධ කලක් ඉඳලා මේ යන්නට ආසන්නයි කියලා දරුවෝ ඇවිදින් පන්සලට ඇවිත් කිව්වා හාමුදුරනමක් වැඩමගෙන යන්න ඕනේ කියලා. ඉතින් මට තමයි යන්න ඕනේ. මම ගිහිල්ලා වෙලා කතා බහ කරලා බැලුවා මේ තාත්තා මොනවද ජීවිතේ කරගෙන තියෙන කුසල්. ඉතින් විශේෂ පින්කමක් කරපු බවකුත් නැහැ. ඉතින් ටිකක් හිත හදා ගන්නට කරුණු කියලා පිරිත් ටිකක් සජ්ජායනා කරලා ආපහු එන්න සූදානම් වෙනකොට අර දරුවන්ට ඕන වුණා තාත්තලවා හොඳ කුසලයක් සිද්ධ කරවන්නට. ඒ නිසා දැන් පිරිත් කියලා ඉවර වුණාට පස්සේ තාත්තා එහෙනම් මේ පිරිකර තාත්තා අත ගහලා පූජා කරන්න කියලා තාත්තා අතට දුන්නා පිරිකර. එතන පිටි පැකට් එකක්ද කොහෙද තිබුණේ. දැන් ඒක දුන්නාට පස්සේ අර තාත්තා මොකද කළේ? ඒක දෑතින්ම අරගෙන පපුවේ තියාගෙන බදාගත්තා. දැන් දෙන්නේ නැහැ. දැන් තාත්තා ඔක පූජා කරන්න හාමුදුරුවන්ට. ඔක පූජා කරන්නයි දුන්නේ. පූජා කරනකොට කොහොමවත් පූජා කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අර දරුවෝ හරි අමාරුවෙන් අර අත් දෙක ඇද්දලා බලහත්කාරයෙන් වගේ අර පිරිකර අරගෙන මගේ අතට දුන්නා. ඉතින් මට එපා කියන්නත් බෑ මොකුත් කියන්න බෑ. මම ඒක අරගෙන ආපහු ආවා. එනකොට මට කල්පනා වුණා හදිස්සිය මිය ගියොත් මොකක් වෙයිද කියලා. මම පන්සලට එන්නත් ඉස්සෙල්ලා ඒ තාත්තා මිය ගියයි කියලා පන්සලට කතා කරලා කියලා. ඉතින් එතකොට ඒ අවසාන අවස්ථාව යහපතක්ද අයහපතක්ද කියලා අපිට නිශ්චය කරගන්නට බෑ. ඇයි දැන් අර සියල්ල Tamanට අහිමි වෙන්නට යන අවස්ථාවේ තව එකක් අතට දීලා ඒකත් බලාත්කාරයෙන් උදුරලා ගන්නකොට. ඉතින් ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්නට ඕනේ. මේ යන අවස්ථාවේ ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් සහ ඒගොල්ලන්ගේ ස්වභාවය හඳුනාගෙන උපකාර කරනවා. ඒ වගේම තමයි සමහර කෙනෙකුට දැන් අපි හිතනෝනේ හාමුදුරුවමක් වැඩමවලා පිරිත් ටිකක් කියන එක, බණ ටිකක් කියන එක, පිරිකරක් පූජා කරන එක ඒක තමයි මරණ මොහොතේ කරන්න තියෙන හොඳම දේ කියලා. අපි හොඳම දේ කියලා හිතුවට සමහරට මේ යන තාත්තා හෝ අම්මා හෝ ඒ දෙන්නත් බොහොම සද්ධාව තියන අය වෙන්න පුළුවන්. හැබැයි සමහරු තැති ගන්නවා අර මරණයට අකමැති නම් හාමුදුරුවෝ වැඩමුවා පිරිත් කියන්න කියනකොට ඒගොල්ලන්ට සංඥාවක් එනවා. එහෙනම් මැරෙන්නද දන්නේ යන්නේ. මේ හාමුදුරුවෝ වැඩමුවේ නම් අන්තිම අවස්ථාව නිසාද දන්නේ. එහෙම සංඥා ඇති වෙලා තැති ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම පරිස්සමින් ඒගොල්ලොත් එක්කලා කතා බහ කරලා ඕන ඒ සංඥා ඇති කරන්න. ඒක මේ 아무තු දෙයක් කරනවා කියලා හැඟෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමින් සාමාන්‍ය දෙයක් හැටියට කරන්න අපි සැලකිලිමත් වෙනවා. ඉතින් ඒකට හොඳම දේ තමයි කලිනුත් වරක් දෙකක් හාමුදුරුවෝ වැඩමවලා පිරිත් ටිකක් කියලා දකින්න සලස්සලා අන්න එහෙම කළොත් උපායශීලීව අර එකපාරට අවසාන අවස්ථාවේ එක්කන් එනවට වඩා ඒක සාමාන්‍ය දෙයක් බවට එතකොටපත් වෙනවා. දැන් ඔය අපි අපේ පන්සල කිට්ටුවම දායක නිවසක එක තාත්තා කෙනෙක් මේ යනකොට ඉතින් ඒ පුතා හරීම පන්සලට ලැබී වික්ෂුන් වහන්සේලා අසුරු කරන සද්ධාව තියෙන කෙනෙක්. නමුත් ඒ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. දවස මුළුල්ලේම මත්පැන් බීගෙන තමයි හිටියේ. එතකොට මේ යන්නට ආසන්න වෙනකොට මේ ඒ කියන්නේ බීලම අක්මාව දිය වෙලා අසාධ්‍ය වෙලා මරණයටපත් වුණා. එතකොට රෝහලේ ඉන්නකොට ලොකු හම්දුරුයි මමයි ගියා බලන්න ගියන් පස්සේ ඉතින් අපි කිව්වා මේ අසනීප වෙලා ඉන්න නිසා මේ බලන්න ආයි පිරිත් ටිකක්වත් කියලා යන්නේ. පිරිත් කියන්නේ මොකටද? දැන් මට පිරිත් කියන්න ඕනේ නැහැ. මට මොකුත් අමාරුවක් නැහැ මේ දොස්තර මහතුරු බෙහෙත් කරනවා දැන් සනීප වෙන්න යන්නේ. කියන්නේ. එතකොට අපේ ජීවිතේ පළවෙනි අත්දැකීම මට මතක හැටියට පිරිත් ටිකක් කියන්න යනකොට පිරිත් කියන්න එපයි කිව්වා. එතකොට ඒ පෞකාරකම නිසාම නෙමෙයි. ඔහුට දැන් අර භික්ෂුන් වහන්සේලා පිරිත් කියන්න ආවා කියනකොට පොඩි තැතිගැන්මක් ඇති වෙනවා. දැන් අර ජීවිතය ගැන අභිමාණයෙන් හිටියා වුණාට දැන් එහෙනම් මේ අවසාන අවස්ථාවද ඒක ඔහුගේ මනසින් පිළිගන්න ඔහු සූදානම් නැහැ. ඒක තමයි අර භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කෙලින් මේක ප්‍රතික්ෂේප කළේ. ඒක තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ ස්පිරිතාලෙන් ගෙදර එක්කගෙන ආවා. ගෙදර එක්කන් ආවට පස්සේ ඒ පුතා නැවත මට කිව්වා නේ හම්දුන පිරිත් ටිකක්වත් කියන්න ඕන. මම කිව්වා පිරිත් කියන්න ලෑස්ති කරන්න එපා. එහෙම වුණොත් හොඳක් කරන්න ගියාට ඒ බලාපොරොත්තු වෙන හොඳේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කිව්වා පිරිත් කියන්න නෙමෙයි තාත්තට කියන්න. දැන් ඒ පුතත් එක්ක අපි ගොඩක් හිතවත් නිසා තාත්තට කියන්න
හාමුදුරුවෝ කිව්වා තාත්තා බලලා යන්න එන්න ඕන කියලා. එහෙම කියන්නේ. කියලා මම ඉතින් පොඩි පොඩි අපිට හම්බෙලා තියෙන පිරිකර ටිකක් එහෙමත් අරගෙන මම ගියා. ගිහිල්ලා වෙලා මේ ඉතින් අසනීපෙන් ඉන්න නිසා බලලා යන්නයි ආවේ කියලා ඉතින් කතා කරලා ඔළුව අත ගාලා සෝද පිරිත් මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ අර ටිකක් දීලා හිතවත්ව කතා කරලා ඊට පස්සේ ඊළඟ දවසෙත් මම කිව්වා තව දවසක් ලෑස්ති කරන්න හාමුදුරුවෝ එන්න ඕන කියලා කියනවා කියලා ආයෙත් දවසක් ගිහිල්ලා ඔය දත් බෙහෙත් ටිකක් පළතුරු ටිකක් කොහොම දීලා. ඊට පස්සේ දැන් දවස් කීපයක් ගියාම මේ තාත්තා අහනවලු හාමුදුරුවෝ ටික දවසකින් ආවේ නැහැ මොකද දන්නේ නැහැ නේද? හාමුදුරුවෝ ආයේ වඩිත් දන්නේ නැහැ නේද? දැන් ඔන්න එයාට අවශ්‍යතාවය ඇති වෙනවා. ඊට පස්සේ ආයෙසරයක් ගියා. ගිහිල්ලා ඊට පස්සේ මං කිව්වා දැන් තාත්තගේ මනස දැන් යම් ප්‍රමාණයකට සැකසීලා තියෙන්නේ අර තැතිගැන්ම අඩු වෙලා තියෙන්නේ. දැන් අපි උපායශීලීව දැන් පිරිත් කියන්න බණ කියන මට්ටමට අපි සකස් කරමු. ඊට පස්සේ දැන් ඒක කියන්නේ කොහොමද? අංගව කවුරු හරි තව ඉන්න ඥාතියෙකුට හරි කාට හරි එන්න කියලා. ඊට පස්සේ ලොකු අම්මා කෙනෙක් දොහොද ඇවිත් තිබුණා. ආවට පස්සේ දැන් මම ගියාට පස්සේ අර පුතා කිව්වා මේ පිරිත් ටිකක්වත් කිව්වොත් හොඳයි නේද? මම කිව්වා නෑ පිරිත් කියන්න ඕනේ නෑ. පිරිත් කියන්නේ මොකටද තාත්තට දැන් මේ හොඳට සනීපෙන් ඉන්නේ කියලා මම කිව්වා. එතකොට ඒ තාත්තා කිව්වා නෑ ඉතින් ඔය ලොකු අම්මට එහෙම අහන්න ඕන නම් කිව්වට කමක් නෑ. දැන් එයාට ඕන ආශිර්වාදේ. හැබැයි අර මනසින් එන තැතිගැන්ම නිසා එයා ඒක සුහදශීලීව පිළිගන්න ලෑස්ති නැහැ. එතකොට දැන් අර වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයක් වගේ වෙනකොට ඒක එතකොට Tamanට අර තවන් හදාගත්තු ප්‍රතිරූපයට එතකොට හානියක් නැහැනේ. දැන් මේ ජීවිත කාලෙම මත්පැන් බීලා දැන් අන්තිමට තමයි මේ බණ පිරිත් මතක් වෙලා තියෙන්නේ වගේ ඒ හැඟීම එනකොට පොඩි හීනමානයක් Tamanට එනවනේ. එතකොට ඒකට සූදානම් නැහැ. ඊට පස්සේ ආයෙත් ලොකු අම්මා හැමත් ඇවිත් ඉන්න නිසා ඒගොල්ලන්ටත් ඕන නම් එහෙනම් අපි පිරිත් ටිකක් කියමු කියලා ඔන්න ඊට පස්සේ පන්සිල් සමාදන් කරලා ඉතින් හොඳට පන්සිල් සමාදන් වෙලා පිරිතුත් අහලා ඊට පස්සේ ඉතින් අපි ටික උපදෙස් දුන්නා ඉතිපිසෝ ගාතාව කියන්නේ ඒක සිහි කර ඉන්න. ඉතින් අපි විශ්වාස කරනවා ඉතින් ගොඩක් යහපතක් ඒ තාත්තට වෙන්න ඇති. නමුත් ඒවා ලේසි නෑ එහෙම කරන්න. මොහොම උපායශීලීව උපක්‍රමශීලීව ඕන අපි ඒගොල්ලන්ට උදව් කරන්න. ඊළඟට තව සමහර අවස්ථාවල දැන් ඒ මරණාසන්න අවස්ථාවේ පීඩා විඳිනවන්නේ කියලා දරුවෝ උත්සාහ කරනවා පීඩාව දුරු කරන්න. ඉතින් ඒකට රෝහලට ගෙනහිල්ලා අර නහයට කටට බට ගහලා සමහර වෙලාවට එහෙම කරන අවස්ථා. දැන් හදිසි අනතුරක් වෙලා ශනිකව ප්‍රශ්නයක් මතුවුනොත් අපිට රෝහලට ගෙනහිල්ලා දැඩි සත්කාරයකට ගෙනහිල්ලා ඒ වගේ බට හරි මොනවා හරි ගහලා රැක ගන්න උත්සාහ කරන්න වෙනවා. හැබැයි දැන් වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා නම් දැන් ගොඩ ගන්න පහසු නැහැ කියලා අපටත් පැහැදිලිව තේරෙනවා නම් දැන් මේ අවසාන අවස්ථාවටයි එමින් පවතින්නේ කියලා ඉන් එහාට අපි නිකන් බොළඳ වෙලා හැංගීම් බර වෙලා අනේ තව පැයක්වත් ජීවත් කරගන්න අපි මෙච්චර මේ අපට එන්නත් බැරි වුණා සලකන්නත් බැරි වුණා ළඟ ඉන්නත් බැරි වුණා තව පැයක්වත් තියාගත් එහෙම නිකන් අනුවන වැඩ කරන එක නම් යෝග්‍ය නැහැ. මොකද ඊ අවසාන අවස්ථාවේ මේ යන කෙනාට තියෙන්න ඕන සැහැල්ලුවෙන් අවසන් හුස්ම හෙලන්න. ඒතර අර තියෙන පීඩා මදිවට නහයෙන් කටින් බට දාලා ඒ පීඩාව කොහොමද? දැන් අපේ කටින් අපේ නහයෙන් බටයක් දානකොට අපිට කොච්චර අමාරුද? ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය නම් කරනවා මිසක් එහෙම නැත්නම් අපි මොනම හේතුවක් නිසාවත් පෙනි දැන රකින්නට බෑ කියලා දැන නිකන් අපේ හිත හදාගන්න කියලා විතරක් අපි එහෙම දේවල් කරන්න යන්න සුදුසු නැහැ. මොකද එහෙම කරන්න ගියොත් අපි හිතන යහපතට අපි බලාපොරොත්තු වෙන්නේ මේ දවසක් දෙකක් රැකගන්න. හැබැයි දවසක් දෙකක් රකින්න ගිහිලා එයාගේ ඊළඟ ආත්ම භාවයම විපතට හෙලෙන්න පුළුවන්. මනස වික්ෂිප්ත වුණොත් පීඩාකාරී. ඒ නිසා හොඳම දේ තමයි රකින්න පුළුවන් තාක් අපි රකින්න උත්සාහ කරන්න ඕන. රකින්න බෑ කියලා වැටහුණාට පස්සේ අනිත් අය මොනවා කියයිද චෝදනා කරයිද කියලා ඒව ගැන හිතන එක නෙවෙයි කරන්න නැත්තේ එතනින් එහාට එයාගේ පුළුවන් තරම් හිත සකස් කරලා තියන්නට. ඉතින් ඒවට අපිට උපක්‍රමශීලීව කටයුතු කරන්න පුළුවන්. දැන් අපේ තාත්තට උනත් අපි කලේ වේදනාවෙන් කෑග ගහ ඉන්නකොට ඉතින් අපි කිව්වා ඉතිපිසෝ ගාතාව සජ්ජායනා කරන සබ්බපාපස්ස ගාතාව. මේ මොනවා කිව්වත් ඒවා ගණන් ගත්තේ නැහැ. මොකද ඒ තරම්ම අර වේදනාව වැඩි නිසා. ඊට පස්සේ බුද්ධ රූපයක් එල්ලලා තිබ්බා බිත්තියේ.
ඒක දිහා බලාගෙන බුදුගුණ සිහි කරනවා. එතකොට එහෙම කිව්වට ඒක කරන්නේ නැහැ. හැබැයි ඔහි හැරෙන පෙරලෙනකොටවත් පේනවනේ. එතකොට ටික ටික අර සංඥාව එනවා. ඊට පස්සේ තාත්තගේ තුනටියෙන් පල්ලෙහා පණ නැති වුණා. ඊට පස්සේ වෙන කරන්නම දෙයක් නැති වුණාට පස්සේ මං කිව්වා දැන් ඔය වේදනාවත් එක්ක පොරාලන එක නෙමෙයි ටික ටික හරි සබ්බපාපස්ස ගාතාව කියන. ඒතර තාත්තට දැනුණා දැන් වෙන විකල්පයක් නැහැ. ඊට පස්සේ තමයි ඔන්න ටික ටික ඒක කියන්න පටන් ගත්තේ. ඉතින් එහෙම පියවරෙන් පියවර අපි බොහොම පරිස්සමින් ඕන ඒගොල්ලන්ගේ මනස සකස් කරගන්නට සහාය වෙන්න. එහෙම සහාය වෙන්න අපිට ඒගොල්ලෝ සිතන පතන ස්වභාවය සහ ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් අපි හඳුනාගෙන තිබුණොත් අපිට ඒ සහාය වෙන්න තව පහසුයි. දැන් අපේ විහාරස්ථානයේ ඔය රේරුකාණේ මහානායක හඳුනගේ ශිෂ්‍ය හාමුදුරු නමක් හිටියා ගැලණිගම කෝවිද කියලා. උන්වහන්සේ තරුණ කාලේ ඉඳලම ලස්සන මල් පූජා කරන්න කැමති. උන්වහන්සේගේ රූපෙත් බොහොම ලස්සනයි. එතකොට ලස්සන මල් පූජා කරන්න කැමති. ඉතින් මේක අපි දැනගෙන හිටියා. ජීවිතයේ අවසාන කාලේ උන්වහන්සේ තරමක් රෝගී තත්ත්වයෙන් හිටියේ ස්නායු ආබාධයකුත් එක්කලා. ඉතින් අන්තිම කාලේ මේ උන්වහන්සේට මල මුත්‍රාවත් පාලනය කරගන්නට ශක්තිය නැහැ කයි ස්නායු දුර්වලකමත්. සමහරවිට මෙහෙම ඇවිදගෙන යනකොට මල මුත්‍ර පහ වෙනවා. ඉතින් පොඩි හාමුදුරුවෝ මුළු කාමරේම සෝදලා උන්වහන්සේගේ සිවුරු හොදලා උණු වතුරෙන් ඇඟ සෝදලා පිරිසිදු කරලා ඉතින් අවසාන කාලේ හරියට උන්වහන්සේ වෙනුවෙන් එහෙම කැප වුණා. ඉතින් අන්තිම දවස් දෙක වෙනකොට උන්වහන්සේ හරියට නිකන් වේදනාවෙන් දඟලන්න ගත්තා. ඉතින් ගොඩාක් දෙනෙක් කිව්වා යෝජනා කළා ස්පිරිතාලෙ එක්කන් යන්න සේලයින් දෙන්න. නමුත් අපේ කිරියුරු නායක හඳුරු බොහොම බුද්ධිමත්ව තීරණය කළා නෑ මේ වෙලාවේ එහෙම ස්පිරිතාලෙ ගෙනහිල්ලා පීඩා කරන එක නෙවෙයි කරන්න ඕන හිත සැහැල්ලු කරගෙන නිදහස් වෙන්නට ඉඩ හරින එකයි කල යුත්තේ කියලා හොඳට සෝදලා පිරිසිදු කරලා අර දඟලන නිසා ඇඳේ තියෙන්නත් බෑ ඇඳෙන් වැටේ කියලා ඒ නිසා හොඳට බිම පිරිසිදු කරලා මෙට්ට දාලා බිම උන්වහන්සේ සැතපෙව්වා. සතප්පවලා පිරිත් ඇහෙන්න සලස්සලා තිබුණා. ඉතින් අන්තිම වෙලාවේ කිරියුරු විනායක හාමුදුරුවෝ ඇවිදින් අර පිරිත් කැසට් එක නවත්තලා අතින් අල්ලගෙන දැන් මම පිරිත් කියන්නම් හොඳට අහගෙන ඉන්න කියලා ඉතිපිසෝ ස්වාක්කාතෝ සුපටිපන්නෝ ගාථා හොඳට සද්ද කරලා කිව්වා උන්වහන්සේට ඇහෙන්න. හොඳට ඇහුම්කන් දීගෙන හිටියා. ඊට පස්සේ අපි මොකද කළේ ඉක්මනට මේ යවලා මල් ගෙන්නුවා. නෙළුම් මල්, මානෙල් මල්, ඕලු මල්, නොයෙක් මල් ಜಾති ගෙන්නුවා. උන්වහන්සේ කැමතිම මල් ಜಾති. ගෙන්නලා සම්පූර්ණ පෝච්චි වලට දාලා අර වටේම මල් තිබ්බා. දැන් මේ පැත්තට හැරුණත් මල් පේනවා, මේ පැත්තට හැරුණත් මල් පේනවා. ඊපස්සේ ලණුවක් දාලා උඩිනුත් මල් පොකුරක් එල්ලුවා. දැන් උඩ බලාගෙන හිටියත් මල් පේනවා. එහෙම සකස් කරලා අර පිළිත් කියනකොට අර තරම් දගල හිටපු හාමුදුරුවෝ බොහොම සංසුන්ව හොඳට ඇස්සරලා ඒ මල් ටික දිහත් බලනවා අර පිරිත් කියන හඬත් හොඳට සංඥාව ගන්න. ඉතින් අපි හොඳාකාරවම දැනගෙන හිටියා උන්වහන්සේට ලස්සන මල් දකින්නකොටම සිහි වෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සිහි වෙනකොට උන්වහන්සේගේ පැතුම සිහි වෙනවා. උන්වහන්සේ මල් පූජා කරලා හැමෝටම ඇහෙන්න උන්වහන්සේගේ ප්‍රාර්ථනාව හයියෙන් කියනවා. ඒ අර ස්නායු දුර්වලකමත් එක්ක වෙන්න ඇති ඉතින් ඒ ස්වභාවය. ඉතින් නමුත් ඒ හයියෙන් කියපු නිසා අපි දැනගෙන හිටියා උන්වහන්සේගේ ප්‍රාර්ථනාව. ඒ නිසා අර දැන් මල් පෙනෙනකොට බුදුහාමුදුරුවෝ සිහි වෙනවා. බුදුහාමුදුරුවෝ සිහි වෙනකොට උන්වහන්සේගේ ප්‍රාර්ථනාව සිහි වෙනවා. ඉතින් එහෙම උපායශීලීව අපට අන් අයගේ මනස සකස් කරන්න, දර්ශනයෙන් සකස් කරන්න පුළුවන්, ශ්‍රවණයෙන් සකස් කරන්න පුළුවන්, යම් සංඥා වලින් සිහි කරන්නට පුළුවන්. ඒ වගේම අපට පුළුවන් ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ කරගත්තු යම් කුසල කර්ම සිහිපත් කරවන්න පුළුවන්. දැන් අපේ තාත්තා මේ යන අවස්ථාවේ අපි එහෙම තාත්තා අන්තිම අවස්ථාව වෙනකොට කිව්වා හාමුදුරනේ ඉතින් මට මේ අසනීප හැදිච්ච එක හොඳයි කියලා මට හිතෙනවා. මම ඇහුවා ඇයිද කියලා. එතකොට කිව්වා එහෙම නොවුනා නම් මම කවදාවත් ජීවිතය ගැන මේ තරම් ගැඹුරින් වටහා ගන්නේ නැහැ. දැන් මට ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ. මිය ගියත් ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක දැන් මම යන්න ලෑස්ති. ඉතින් එහෙම කියනකොට මම ඇහුවා දැන් තාත්තා කොහෙටද යන්න බලාපොරොත්තු වෙන්නේ? එතකොට තාත්තා කිව්වා දෙව්ලොව නම් යන්න අපේක්ෂාවක් නැහැ. මනුස්ස ලෝකෙ උපදින්න තමයි කැමති. එතකොට මම ඇහුවා ද මනුස්ස ලෝකෙ උපදිනවා නම් තාත්තා සිහි කරන කුසලය මොකද්ද? මොකද්ද තාත්තගේ මතකයට එන්නේ? එතකොට තාත්තා කිව්වා මගේ දරුවෙක් මම ශාසනයට පූජා කරලා තියෙනවා. අවුරුදු 9ක් විතර මම හාමුදුරුවන්ට උපස්ථාන කළා. මම ඒක සිහි කරනවා. එතකොට එහෙම හොඳ සිහි කල්පනාවක්. පස්සේ මම කිව්වා එහෙනම් ගොඩක් ಜಾති සිහි කරන්න යන්න ඕනේ නැහැ. ඕකම නැවත සිහි කරන්න. එතකොට තාත්තා කිව්වා ගොඩක් ಜಾති සිහි කරන්න කිව්වා දොඩක් ගොඩ බදාගත්තා වගේ එකක් වත් නැතුව ඒ නිසා මේක විතරක් මම සිහි කරන්න. එහෙම හොඳ සිහි කල්පනාවෙන් අවසාන මොහොත දක්වා පවතින්නට පුළුවන් වුණා. ඉතින් ඒක එක එක්කෙනාගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සාංශාරික ස්වභාවයේ කර්ම ශක්තිය අවසාන මොහොතේ ඇති වෙන රෝගාබාධ
වයෝවෘද්ධ භාවය මේ සියල්ලක් එක්කලා සිහියෙන් ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ ස්වභාවයත් එක්ක. අපට ඉබඳු කෙනෙකුට උදව් කරන්න පුළුවන්. හැබැයි සිහි කල්පනාව තියනවා නම් පමණයි. සිහි කල්පනාව තියනවා නම් අපට උදව් කළ හැකියි. හැබැයි ඒ උදව්ව කරන්නත් බොහොම පරිස්සමින් ඊයගේ චරිතය හඳුනාගෙන, ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඒ අවසාන අවස්ථාවේ ඉන්න මානසික තත්ත්වයේ තේරුම් අරගෙන තමයි ඒ උපකාරය අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අචිනි මහත්මිය ඇතුළු මේ දරුවන් මේ මෑණියන් සමග පියාණන් වහන්සේට ඒ සත්කාරය මැනවින් සිද්ධ කළා. ජීවිතයේ අවසාන කාල සිදු කළ කුසල් දහම් නැවත නැවත සිහිපත් කරලා දීලා හොඳ සිතින් සතුටු සිතින් මතු භවය සුවපත් කරගන්නට ශක්තිමත් සිතකින් නික්ම යන්නට පියාණන් වහන්සේට අවස්ථාව සලස්සලා දුන්නා. ඉතින් දරුවන් හැටියට අම්මා තාත්තා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම යුතුයකම ජීවත්ව ඉන්න තාක්කල් ඒ අයට කන්න බොන්න අදින්න පළඳින්න බෙහෙත් තෙප උපස්ථාන ඒවා සලස්සා දෙනවා වගේම ඒවෙන් විතරක් මව්පියන්ගෙන් ගත්තු ණය නිදහස් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා සුජීවත්ව ඉන්න කාලේ අපේ ශක්ති ප්‍රමාණය ඒ సంతානයන්හි සද්ධාව අවදි කරන්න, සීලය දියුණු කරගන්න, පරිත්‍යාගශීලී බව දියුණු කරගන්න, ප්‍රඥාව අවදි කරගන්නට අපි දරුවෝ හැටියට ඒකට උදව් කරන්න ඕන. ඒ උදව් කරන්න නම් අපි ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්න ඕන සද්ධාව කියන්නේ, සීලය කියන්නේ, ත්‍යාගය කියන්නේ, ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා. අපි හරියට ඒවා පුහුණු කරනවා නම් තමයි අපට අන් අයටත් පුහුණු කරවන්න සහාය වෙන්න පුළුවන්. හැබැයි ඒ වැඩි නිකන් අපි හදාගත්තු අච්චුවල අන් අයව හිර කරන්න දඟලන්නේ නැතිව රාමුවක් හදාගෙන එහෙමම වෙන්න ඕන කියලා බලහත්කාරයෙන් ඒකත් එක්ක හැපෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒගොල්ලන්ගේ ස්වභාවය හඳුනාගෙන ඉන්නවට වඩා ටිකක් හරි. يعني අපි හිතන තරටම ගෙනියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉන්නවට වඩා පොඩ්ඩක් හරි ඒ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා දියුණු කරගන්න උදව් කරන්න පුළුවන් නම් ඒ දරුවෝ මව්පියන්ට කෘතගුණ සලකුවා වෙනවා, අතිරේක සංග්‍රහයකුත් කළා වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම මව්පියන්ට ජීවත් වෙන්න කාලේ ගුණ නුවණ දියුණු කරගන්නට උදව් කරනවා වගේම මරණාසන්න අවස්ථාවේදීත් අපට ඕන නම් පුළුවන් ඒ අයට කළ කුසල් සිහි කරගෙන ඒ මොහොතේ අමතර කුසල ආරම්මන අහන්න දකින්න අවස්ථාව සලස්සලා දීලා සදහැ සිතින් නුවණින් කුසල් සිහි කරගෙන ආසන්න කර්මයේ හැටියට ශක්තිමත් කුසලයක් සිහි කරගෙන සුගතියක උපදින්නට අවස්ථාව හදලා දෙන්නට පුළුවන්. එහෙම කරන්න පුළුවන් වුණොත් ඒ මව්පියන්ගේ මෙලවත් රැක්ක වෙනවා, පරලවත් රැක්ක වෙනවා. ඒ දරුවෝ මව්පියන්ට කළ හැකි උපරිම උපස්ථානය කළයි කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අසු දහම් කරුණු සිද්ධි ධාරණය කරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අපේ සිත් සතන් තුළ සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්නට වෑයම් කරනවා වගේම මව්පියන්ගේ ස්වභාවය තේරුම් අරගෙන අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අයටත් සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්නට සහාය වෙමින් තමනුත් ගුණධම් වඩමින් අන් අයටත් ගුණධම් වඩන්නට මඟ පෙන්වමින් සත්පුරුෂ ජීවිත ගත කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ අචිනි, අරුණ, අයේෂා යන දූ දරුවන් සහ එම මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් පින්කමෙහි ආරම්භන ජනවාරි මාස 27 වෙනි දින 73 වන ජන්මදිනයේදී තිබුණු 2019 දෙසැම්බර් 30 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු
RAS පෙරේරා ආදරණීය පියාණන් වහන්සේගේ භව ගමන සුවපත් කිරීමට සහ ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මිය පරලොව ගිය මව්පිය දෙපාර්ශ්වයේ සියලු ඥාති පරම්පරාවට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ඒ වගේම සහභාගී වූ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනෝ සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම තමනුත් ධම්ම අසලා සියස රූප ವಾಹಿනී නාලිකාව ඔස්සේ ලෝකේ පුරා ධම් අසන්නට කැමැති සදහැවත් බෞද්ධයින්ට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වලා දෙමින් ධර්ම දානමේ මහ පිංකමක් සිදු කරගත්තා. තම තමනුත් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් සිදු කරගත්තේ. ධර්ම පරිස්කාරාදී පූජා කිරීමත් ජීවිතයේ සැප ලැබෙන පිංකම්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා මේ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු දූ දරුවෝ මුණුබුරු මිනිබිරි සියලු දෙනාටමත් මේ පවුල් වලට සහ සම්බන්ධ පින්වත් සෑම සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් 2019 දෙසැම්බර් මාස 31 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු RAS පෙරේරා ආදරණීය ස්වාමි පුරුෂයාණන් දයාබර පියාණන් මාමා සීයා ආදී වශයෙන් කල්පනා කරගෙන එතුමන් ඇතුළු මේ හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා. මේ ආදරණීය මෑණියන් වහන්සේටත් ඒ වගේම මේ දරුවන් ඥාතීන් ඇතුළු මේ සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් යහපත අභිවෘද්ධිය පිණිස මේ කුසල් හේතු වේවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද මේ ආදරණීය මෑණියන් වහන්සේටත් දරුවන්ටත් මේ පවුල් වලට සම්බන්ධ සියලු දෙනාටමත් මේ මොනුබුරු මිනිබිරියන් ඇතුළු මේ පින්වත් සෑම සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද